අපි ඉගෙන ගන්න යන්නේ 10 වසර සිංහල භාෂාව සහ සාහිත්‍ය පොතේ තියෙන දෙවෙනි පාඩම. දෙවෙනි පාඩමේ තියෙන අක්ෂරමාලාව ගැන. අක්ෂරමාලාව ගැන ඉගෙන ගන්න කලින් අපි භාෂාව පිළිබඳව යම් හැදෑරීමක් කරන්න ඕනේ. භාෂාවක් කියන්නේ මගේ පුතේ දුවේ අපේ අදහස් වමාරු කර ගැනීම සඳහා අපි භාවිත කරන විධිමත් ක්‍රමයක්. භාෂාව ලියලා භාවිත කරන්න පුළුවන් අපිට, නැත්නම් අපිට කතා කරන්න පුළුවන්. මම මේ කතා කරලා භාෂාව භාවිත කරනවා. මට ලියලා භාවිත කරන්නත් පුළුවන්. ඒක දැන් සමහර අවස්ථාවලදී ඔයාට කියලා දෙන්න උවමනා දේවල් මම තිරේ ලියා දක්වනවා. ඒක ලේඛනය සහ කතනය. භාෂාව කොටස් දෙකයි. ලේඛනය සහ කතනය. එතකොට මේ භාෂාවේ භාවිතයේ ඉතිහාසය කවද්ද කියලා කතා කරොත් මිනිහා ඉපදිලා මිනිසයා උත්පාදනය වෙලා බොහොම ටික වෙලාවකින් මේ භාෂාව ඇති වෙන්න ඕනේ. ඒ කියන්නේ අවශ්‍යතා ඉදිරිපත් කිරීම සඳහා අපිට මොකක් හරි ක්‍රමයක් භාවිත කරන්න සිද්ධ වෙනවා. ඒක හඬ නැගීම, යම්කිසි හඬක් නැගීම, මේ ආදී දේවල්. හැබැයි පසු කාලීනව මේ නගපු හඬ නැත්තම් මේ භාවිත කරපු මේ අදහස් හුමාරු කර ගැනීම සඳහා භාවිත කරපු දේවල් අනේකා වෙනුවෙන් සංරක්ෂණය කරන්න, ඉතිරි කරන්න උවමනා වුණා. ඒක නිසා මොකද කරේ? ඉතිරි කිරීම සඳහා ලේඛන ක්‍රමයක් ආරම්භ කරනවා. ඒ අනුව තමයි අකුරු නිර්මාණය වෙන්නේ. දැන් අපි භාෂාවේ අදහස් උමාරු කර ගැනීමේදී කතනය පැත්තට නෙමෙයි යොමු වෙන සූදානම් වෙන්නේ, ලේඛනයේ පැත්තට. මොකද ලේඛනයේ පැත්තේදී තමයි අපිට අක්ෂර කියන එක වැදගත් වෙන්නේ. මේ අක්ෂර කලාව සොයා ගැනීම, අක්ෂර කලාව භාවිතය පිළිබඳව ඈතට ගියාම අපිට සුමේරියානු ශිෂ්ටාචාරය තුල ලියවෙච්ච අක්ෂර තමයි මුලින්ම ලියපු අක්ෂර විදියට හමු වෙන්නේ. හැබැයි මම කියන්නේ නෑ ඒව තමයි මුල්ම අක්ෂර කියලා. හැබැයි මුල්ම අක්ෂර විදියට අපිට හමු වෙන්නේ සුමේරියානු ශිෂ්ටාචාරය තුල අපි ඒවට කියමු කූඤ්ඤ අක්ෂර කියලා. ඒ කියන්නේ කූඤ්ඤයක හැඩයගත් අක්ෂර. කූඤ්ඤ කිහිපයක් හරහට උඩට එහෙම එකට එකතු කරලා වගේ තමයි මේ අක්ෂර නිර්මාණය වෙලා තියෙන්නේ. මං අහලා තියෙනවා සුමේරියානු ශිෂ්ටාචාරයේ ජලගැල්මක් පිළිබඳව සඳහන් වන ලේඛනයක් පැරණිම ලේඛනයක් විදිහට විද්‍යාඥයෝ විශ්වාස කරනවා කියලා. මේ අකුරු ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන අවුරුදු 3000ක් 3500ක් විතර පැරණි කියලා තමයි කියන්නේ. ඒක එසේ වෙතත් අපි මෙන්න මෙහෙම ඉගෙන ගනිමු. ලේඛනගත පොත්පත්වල සහ දැනට සොයාගෙන තියෙන තොරතුරු වලට අනුකූලව එහෙම වෙනවා. අපි නිතරම විද්‍යාත්මකව යමක් සොයද්දී අපිට කරුණු අවශ්‍යයි ඔප්පු කරන්න. එතකොට ඔප්පු කරන්න හම්බ වෙලා තියෙන්නේ, අපිට ලැබිලා තියෙන්නේ මීට අවුරුදු 3000කට 3500කට පැරණි ලේඛන. අපි එහෙම එමු. මීට අවුරුදු 3500කට නෙමෙයි, ක්‍රිස්තුස් වහන්සේ ඉපදෙන්න අවුරුදු 3000කට 3500කට ඉස්සර. එතකොට අපි එමු ලංකාවේ භාෂාව පිළිබඳව. ලංකාවේ භාෂාව පිළිබඳ පුරාවිද්‍යාඥයෝ සහ භාෂාව පිළිබඳ විද්වතුන් කියන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමෙන් පසුව අපිට මේ අක්ෂර කලාවක් ආවා කියලා. නමුත් ඒ පිළිබඳ විවිධ මතවාද තියෙනවා. ඔබට ඒ පිළිබඳව සොයන්න පුළුවන්. මම ලංකාවේ අක්ෂර ඉතිහාසය පිළිබඳව ඔයාට කියලා දෙන්නම් මෙන්න මේ විදිහට. මිහිඳු හාමුදුරුවෝ වඩින්න කලින් දෙවන පෑතිස්ස රජුරුවෝ සහ ධර්මාශෝක රජුරුවෝ අතර අදෘෂ්ට මිත්‍රත්වයක්, ඒ කියන්නේ දැකපු නැති මිත්‍රත්වයක් තිබුණා. මේ මිත්‍රත්වය අපි කියනවා පෑණි මිතුරුකමක් කියලා. පෑණි මිතුරු නම් ලංකාවේ දේවානම්පියතිස්ස රජුරුවෝයි ඉන්දියාවේ අශෝක රජුරුවෝ අතර ලියුම් හුවමාරුවක් සිද්ධ වෙන්න ඕන. එහෙනම් ලේඛන කලාවක් ලංකාවේ තියෙන්න ඕන. ඊළඟට ලංකාවෙන් තපස්සු බල්ලුක වෙලෙන්දෝ ඉන්දියාවට ගියා කියලා බුදුහාමුදුරුවන්ගේ කාලේ ගියා කියලා අපි අහලා තියෙනවා. වෙලෙන්දෝ යන්න නම් වෙලෙන්දන්ට යම් දැනීමක් තියෙනවා. ලේඛන කලාවක් වගේම ගණන් ශාස්ත්‍රයක්, පොලිය මේ ආදී දේවල් පිළිබඳ දැනීමක් තියෙනවා. එහෙනම් අපිට බුද්ධ කාලයටත් ගිය හැකි
අපේ අය යමක් දැනගෙන හිටියා අක්ෂර කලාවක් පිළිබඳව. මම දන්නේ නැහැ ඒක මොන අක්ෂර කලාවද කියලා. මොකද ඒකට අපිට ඔප්පු කරන්න සාධක හම්බ වෙන්නේ නැති නිසා. ඒ වගේම මිහිඳු මහරහතන් වහන්සේගෙන් අහනවා තිස්ස රජුරුව හාමුදුරුවනේ දැන් ලංකාවේ බුද්ධ ආගම පිහිටියද කියලා. පිහිටියා නම් තමයි මුල් බැස ගත්තේ නැහැ. මුල් බැස ගන්න නම් මොකක්ද කරන්න ඕනේ? ලංකාවේ කෙනෙක් ලංකාවේ භාෂාවෙන් ත්‍රිපිටකය හදාරලා විශේෂයෙන් විනය පිටකය හදාරලා ඉන් පස්සේ එයා අනිත් අයට දේශනා කිරීමේ හැකියාවක් තියෙනවා. එහෙනම් අපිට පැහැදිලි පුතේ ලංකාවේ ත්‍රිපිටකය ਵਿਚාරය කරන්න ත්‍රිපිටකයේ අර්ථ දක්වන්න තරම් ප්‍රබල භාෂාවක් ඒ කාලේ තියෙන්න ඕන. නැත්තම් මිහිඳු හාමුදුරුවෝ එහෙම කතාවක් කියන්නේ නැහැ. ඊළඟට මිහිඳු හාමුදුරුවෝ එක්තරා තැනක සලකුණු කරනවා රන් අගුලෙන් මෙතන තමයි මහා තූපය හැදෙන්නේ කියලා. මහා තූපය තමන් හදන්න යන තිස්සට කියනවා නෑ නෑ ඔබ නෙමෙයි ඕක හදන්න ඔබගේ මුණුපුරේ. එතකොට රන්පතක ලියලා එතන සඳහන් කරනවා ගල් ටැඹකත් සඳහන් කරනවා මෙන්න මෙතන මෙහෙම කෙනෙක් හදනවා කියලා. එතකොට මම ඔබට මේ සාධක ටික කිව්වා. ඊළඟට තවත් එකක් මම කියන්නම්. මෙච්චර කල් මිනිස්සු දඩයමේදී දඩයම් වනය අපි දන්නවා මිස්සක පව් ආශ්‍රිත ප්‍රදේශ දඩයම් වනයක් රජුරෝ දඩයන් ගිය තැන. එතන ගල් ගුහා මෙච්චර කල් පාවිච්චි කරේ දඩයමේන මිනිස්සු. හැබැයි පසු කාලීනව දඩයමේන මිනිස්සුන්ට එතන තහංචි කරලා එතන අගත අනගත චතුදිස්ස සංඝයාට ආවාවුත් නොආවාවුත් සතර දිගින් වඩින හාමුදුරුවරුන්ට දුන්නා. ඒවා ලියා තැබුවා කටාරම් කොටලා. එතකොට මම උදාහරණයක් විදිහට කියන්න මේක සත්‍යම එකක් නෙමෙයි මේ විදිහටයි තිබුණේ. අපි හිතමුකෝ අබේගේ පුත්‍රයා විජය විසින් මේක දුන්නා කියලා. අබේ පුත විජය දිනේ. අබේගේ පුත්‍රයා විජය නැත්තම් ගමනි පුත අබය ලෙනේ. මේක ගාමිණීගේ පුත්‍රයා වෙච්ච අබේගේ ලෙන. ඔහොම සඳහනක් කරා. මේ සඳහන කියෙව්වේ මගේ පුතේ ගමේ ගොඩෙන් ආපු මිනිස්සු. ඒ කියන්නේ මේ මිනිස්සු සිංහල හෝ වෙනත් හෝ භාෂාවක් දැනගෙන ඉන්න එපා. ලියපුවා කියවන්න නම්. ඒක නිසා අක්ෂර කලාව මිහිඳු හාමුදුරන්ටත් එහා යනවා කියන එක කාට හරි හොයන්න පුළුවන් කාරණයක්. හැබැයි මෙතෙක් කල් හොයාගෙන තියෙන්නේ මිහිඳු මහරහතන් වහන්සේගේ පස්සේ අක්ෂර කලාව ඇති වුණා කියලා. ඒ කතාව එහෙම තියලා අක්ෂරයක් කියන්නේ මොකක්ද කියලා හිතමු. අකුරක් කියන්නේ පුතේ ශබ්දයක් සඳහා ලබා දෙන සංකේතයක්. මොකක්ද අකුරක් කියන්නේ? ඔබ නැවත අවධාරණය කරනවා ශබ්දයක් සඳහා ලබා දෙන රූපයක් නැත්නම් සංකේතයක්. ඒ රූපය දැක්කහම ඔබ ශබ්දය හඳුනා ගන්නවා. ඔබට ශබ්දය කිව්වහම ඔබ ඒ සඳහා රූපය සටහන් කරනවා. එහෙනම් අක්ෂරයක් යනු ශබ්දයක් සඳහා ලබා දෙන රූපයක්. එතකොට මෙන්න මේ අක්ෂර සමූහයට අපි කියනවා අක්ෂර මාලාව කියලා. අක්ෂර මාලාව කියනවා විතරක් නෙමෙයි අකුරු වැල, අකාරාදිය, වර්ණමාලාව, සිංහල හෝඩිය, අක්ෂරමාලාව, වර්ණමාලාව මේ ආදී නම් කිහිපයක්ම සඳහන් කරනවා. අකුරු වැල, අකාරාදිය, වර්ණමාලාව, සිංහල හෝඩිය, අක්ෂරමාලාව. මේ නම් ටික සඳහන් කරනවා. මේ සඳහන් කරන්නේ පුතේ අපි ශබ්ද සඳහා භාවිත කරන සංකේත ටිකට. ඒ සංකේත මේ වෙනකොට අපිට 60ක් තියෙනවා. කීයක් තියෙනවද? සංකේත 60ක් තියෙනවා. හැබැයි ලංකාවේ හම්බ වෙන පැරණිම ව්‍යාකරණ ග්‍රන්ථය මතක තියාගන්න සිදත් සංගරාව. ලංකාවේ හම්බ වෙන පැරණිම ව්‍යාකරණ ග්‍රන්ථය සිදත් සංගරාව. ඔය සිදත් සංගරාවේදී අකුරු 60ක් ගැන සඳහන් වෙන්නේ නැහැ. අකුරු සඳහන් වෙන්නේ 30ක් ගැන විතරයි. අකුරු කීයද? අකුරු 30යි. සිදත් සංගරාව ලියවෙන්නේ දඹදෙණි යුගයේ. හැබැයි දඹදෙණි යුගයට ඉස්සෙල්ලා තමයි පොළොන්නරු යුගය. පොළොන්නරු යුගයේදී අපි දන්නවා විශේෂ පොත් ගණනාවක් ලියවෙනවා. ඒ ලියවිච්ච පොත් වලින් එකක් තමයි අමාවතුර.
අමාවතුර අරගෙන කියවලා බැලුවොත් මගේ පුතාට දුවට තේරෙනවා අමාවතුරේ අකුරු 30කට වැඩිය තියෙනවා. ශබ්ද 30කට වැඩිය තියෙනවා. හැබැයි දඹදිව යුගයේ සිද්ධාර්ථ සංග්‍රහ කතුවරයා කියන්නේ අකුරු 30ක් ගැන විතරයි. ඒකට හේතුව තමයි දඹදිව යුගයේ අකුරු 30කට වැඩිය භාවිත වුණේ නැහැ කියන එක නෙමෙයි. ඊට වැඩිය භාවිත වුණා. හැබැයි පිළිගත්තේ ඒ අකුරු 30 විතරයි. සිද්ධාර්ථ සංග්‍රහව ලියන්නේ ද්‍රවිඩ පොතක් ආශ්‍රය කරගෙන කියලායි අහලා තියෙන්නේ. එතකොට ඒ භාෂාවල තියෙන ඒවා, ඒ භාෂාවල නැති ඒවා තෝරලා බේරලා අරගෙන තමයි මේ අකුරු 30 කියලා තියෙන්නේ. එයා කියනවා පනකුරු පසෙක් එද ලුහු ගුරු බෙයින් දසවේ. ගතකුරුද වේ 20ක් වහරට යුහු සිය බසයි. ඒ විදිහට ප්‍රාණාක්ෂර 5යි ඒක කෙටි දිග විදිහට කොටස් 2යි 10යි ගාත්‍රාක්ෂර 20යි සේරම 30යි. ওই විදිහට සිද්ධාර්ථ සංග්‍රහ කතුවරයා කියනවා අපේ පැරණිම ව්‍යාකරණ ග්‍රන්ථය. දැන් මගේ පුතා දැනගන්න ඕනේ මේ අකුරු 30 60ක් උනේ කොහොමද කියන එක. බය නැතුව 60ක් වෙන්නේ කොහොමද? පුතේ ජීවි භාෂාවක් වුණාම විවිධ භාෂාවල වචන එකතු වෙනවා. විවිධ භාෂාවල වචන එකතු වෙනවා. ඒ වචන අපිට උච්චාරණය කරන්න සිද්ධ වෙනවා. ඒ වචන අපිට ලියන්න සිද්ධ වෙනවා. ඒ වචන ලියන්න සිද්ධ වෙනකොට ඒ වචනයට අදාළ ශබ්දය සඳහා සංකේතයක් අපිට තෝරගන්න සිද්ධ වෙනවා. ඒ අනුව තමයි මේ සංකේත වැඩි උනේ. ඔහොම කියාගෙන යනකොට මම ඔයාලට කියන්නම් ළඟදිම එකතු වෙච්ච සංකේතය. ළඟදිම එකතු වෙච්ච සංකේතය තමයි ෆ අකුර. ෆ ඉංග්‍රීසි වචන තියෙනවා. මුස්ලිම් භාෂාවේ නැත්නම් මුස්ලිම් අය භාවිත කරන වචන තියෙනවා. කියන්නේ මම හිතන්නේ අරාබි භාෂ. ඒ භාෂාවේ වචන අපිට උච්චාරණය කරන්න ගියාම ෆ අවශ්‍යයි. ඒක නිසා අපි අන්තිමට සිංහල භාෂාවේ අකුරක් විදිහට ෆ උපද්මානය කියලා අපි යොදා ගන්නවා. ෆ අකුර ඔබ බලන්න සිංහල හෝඩියේ අන්තිම අකුර ෆ. අපි පොඩි කාලේ මගේ පොඩි කාලේ මම ටොපි කයවා. පැක්ස් යවුවා. පැන්ටා බිව්වා. හැබැයි අද කාලේ ඔබ ටොෆි කනවා. ෆැන්ටා බොනවා. ෆැක්ස් යවනවා. F අකුර පාවිච්චි කරනවා. මට මතකයි මම පොඩි කාලේ ෆ පාවිච්චි කරේ පයන්න මැද්දට F අකුරක් දාලා. පයන්න මැදින් F අකුර ලියනවා. ඒ කියන්නේ අකුරක් තිබ්බේ නැහැ හරියට. පසු කාලීනව අපිට ෆ අකුර හමු වෙනවා. ඔය ඔහොම තමයි ඒක. ওই විදිහට පුතේ මේට ඉතිහාසය තුළ අකුරු එකින් එක මේ සිංහල භාෂාවට එකතු වුණා. අපි දැන් ටිකක් හොයලා බලමු කොහොමද ඒව වුනේ කියලා. මගේ පුතා සිංහල පළවෙනි පාඩම බැලුවා නම් 10ට අදාළ පළවෙනි පාඩම බැලුවා නම් අතීතයෙන් කතාවක් බැලුවා නම් මම ඒකෙදි ඔබට කියනවා නිෂ්පන්න තත්බව තත්සම කියලා වචන තුනක් අපි භාවිත කරනවා කියලා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ඇවිදilla පාලි භාෂාව එයාගේ මුල් භාෂාව සිංහල භාෂාව ඉගෙනගෙන අපිට බණ කිව්වට එයාගේ පාලි වචනත් සමහර විට අපිට ආවා. පංචශීල වගේ වචන ආවා. එතකොට අපිට අවශ්‍ය වුණා එයාගේ වචන කියන්න, එයාගේ වචන ලියන්න, උන්වහන්සේගේ වචන ලියන්න. ශබ්ද වලට සංකේත. ඒක නිසා පාලි භාෂාව නිසා අපිට ශබ්ද සංකේත නිර්මාණය කරගන්න සිද්ධ වුණා. සංස්කෘත භාෂාව නිසා ශබ්ද සංකේත නිර්මාණය කරගන්න අවශ්‍ය වුණා. සංස්කෘත භාෂාවෙන් ගොඩාක් වචන අපිට ආවා. දෙමළ භාෂාව ඔබ දන්නවා ලංකාවේ බොහෝ කාලයක් පාලනය කරපු රජ කෙනෙක් තමයි එලාර. එලාර රට පාලනය කරද්දී අපේ ලංකාවේ මිනිස්සු දෙමළ වචන උච්චාරණය කරන්න වැඩියෙන් පෙළඹෙන්නේ නැහැ. ඒක නිසා දෙමළ වචන අපේ ලංකාවට ආවා අපිට ආවා. ඔබ දන්නවා උඩරට ගිවිසුම අත්සන් කරලා තියෙනවා සමහර අය දෙමළෙන් සිංහල අය. ඒ නිසා රජුරෝ දෙමළ වෙනකොට දෙමළ වචන ජනප්‍රිය වෙනවා. ඒ වගේම තමයි පෘතුගීසි ලංකාවට ආවා, ලන්දේසි ලංකාවට ආවා, ඉංග්‍රීසීන් ලංකාවට ආවා. මේ තුන් දෙනාගේම වචන අපිට එකතු වුණා. අච්චු කණප්පු කන්තෝරු, බාල්දි බූන්දි, සරප් සිරප්පු සපත්තු, බන්දේසි මේ වගේ දේවල් ගොඩාක් එකතු වුණා. ගොඩාක් වචන අපිට පාලියෙන්, සංස්කෘතෙන්, දෙමළෙන්, පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි වචන ගොඩාක් අපිට එකතු වුණා. ඒක නිසා
මෙන්න මේ වචනවල තියෙන ශබ්ද ලියන්න වුණාම සංකේත භාවිත කරන්න සිද්ධ වෙනවා. එතකොට අපි මේ වචන නිෂ්පන්න විදිහට නිෂ්පන්න කියන අපේම වචන සිංහල වචන තත් භව අපිට ඕන විදිහට බෙදාගත්තා, බිඳගත්තා, කඩාගත්තා. ඒ වගේ මේවා ඒ විදිහටම පාවිච්චි කරා. මේ විදිහට පුතා අපි වචන පාවිච්චි කරද්දී අපිට සිද්ධ වෙනවා භාෂාවේ විවිධ සංකේත භාවිත කරලා ඒ ශබ්ද ලියා දක්වන්න උත්සාහ කරන්න. ඒ අනුව තමයි 60ක් වෙන්නේ. දැන් මගේ පුතාට මම මේ 60 පිළිබඳව පෙන්වා දෙන්න උත්සාහ කරනවා වෙන්වෙන්ව. ඔබ ඔබගේ පොත පාවිච්චි කරන්න ඕනේ. පාවිච්චි කරන්න ඕනේ පිට කවරය පෙරලා ගන්නකො. පොතේ පිට කවරය පෙරලා ගන්න. ওই පිට කවරේ පුතේ අක්ෂරමාලාව කියලා තියෙනවනේ. ওই අක්ෂරමාලාව කියන එක ළඟින් මම අර කියපු අක්ෂරමාලාව, වර්ණමාලාව, සිංහල හෝඩි, අකාර ආදී අකුරු වැල කියන වචන පහ ලියා ගන්න. මොකද එහෙම වචන පහක් මේකට භාවිත කරනවා. පළවෙනි කොටස අපි වෙන් කර ගන්නවා පුතේ ප්‍රාණාක්ෂර. ප්‍රාණාක්ෂර කියන පළවෙනි කොටසට අපි සමාන වචන විදිහට ලියා ගන්නවා ප්‍රාණාක්ෂර පණකුරු. පණකුරු ප්‍රාණාක්ෂර. ඒවට මගේ පුතේ ස්වර කියලාත් කියනවා. එහෙනම් ස්වර පණකුරු ප්‍රාණාක්ෂර කියන්නේ එකම වචන තුනක්. සමාන වචන. ස්වර කියන්නේ ප්‍රාණාක්ෂර කියන්නේ පණකුරු කියන්නේත් එකයි. ප්‍රාණ කියනකොට නයන මූර්ධජ ලියා ගන්න. ඒතර ප්‍රාණාක්ෂර පුතේ 18ක් තියෙනවා. කීයක් තියෙනවද? 18ක් තියෙනවා. ප්‍රාණාක්ෂර 18යි. පණකුරු ප්‍රාණාක්ෂර 18යි. අපි ඒවට ස්වර කියලා කියන ස්වර 18යි. මගේ පුතා මුලින්ම පාඩම් කරගෙන යනකොට අපි ස්වර ටික කියමු පුතේ. අ ආ ඈ ඈ इ ඊ උ ඌ ඉරු ඉරු ඉලු ඉලු ඒ ඒ අයි ඕ ඕ අව්. එහෙම නවත්තන්නේ නැහැ ඔයා අං අහ් කියලාත් කියනවා. හැබැයි අං අහ් කිව්වට අං අහ් ස්වර විදිහට ගණන් ගන්නෙ නැහැ. අ ආ ඈ යි ඊ උ ඌ ඉරු ඉරු ඉලු ඉලු ඒ ඒ අයි ඕ ඕ අව්. ඔන්න 18. මේකෙන් මගේ පුතා කියනකොටම දැන් මේවට පුතේ මොනවද කියන්නේ? ස්වර, පණකුරු, ප්‍රාණාක්ෂර. මේ අකුරු ටික කියනකොට ඔයාට තේරෙනවා පළවෙනි අකුරු දෙක කියද්දි වෙනසක්. පළවෙනි අකුර ආ, දෙවෙනි අකුර ආ කියලා අපි කියනවා. අ කියනකොට අපි කෙටි ශබ්දයක් විදිහට පාවිච්චි කරනවා. ආ කියලා දිග ශබ්දයක් පාවිච්චි කරනවා. එතකොට ඔයාට තේරෙනවා මෙතන කෙටි ශබ්දයක් සහ දිග ශබ්දයක් තියෙනවා. ඔයා කෙටි සහ දිග කියලා වෙන් කර ගන්නවා. කෙටි කියන ඒවාට ඔයා ලියා ගන්නවා සමාන වචන ටිකක්. රස්ව කියන පුතේ හයන්නට රකාරාංශය දාලා. රස්ව, ලහු, ලඝු. කෙටි, රස්ව, ලහු, ලඝු කියලා වචන කීපයක් ලියා ගන්නවා. ඔයා දිග අකුරු වලට ලියා ගන්නවා දික්, දිගු, ගුරු, දීර්ඝ. දික්, දිගු, ගුරු, දීර්ඝ. මේවා දිගයි. ශබ්දයේ ටිකක් ඇදලා කියනවා. ආ කියන. එහෙනම් අපි බලමු කෙටි අකුරු කීයද දිග අකුරු කීයද කියලා. පුතේ කෙටි අකුරු තියෙනවා 8ක්. කෙටි අකුරු කීයක් තියෙනවද? 8ක් තියෙනවා. ඒට සමගාමීව ඒකටමයිති දිග අකුරුත් 8ක් තියෙනවා. අ කෙටි ආ දිගයි. ඔය විදිහට. එහෙනම් මම කෙටි ටික කියන්නම්. කෙටි, රස්ව, ලහු, ලඝු අක්ෂර 8යි. අ, ඈ, යි, උ, ඉරු, ඉලු, ඒ, ඕ. ආයි කියමු. ආ තිරේ ඔබට පේනවා. ආ, ඈ, යි, උ, ඉරු, ඉලු, ඒ, ඕ. ඒකටම සමාන්තර ඒටම අදාළ දිගට කතා කරන දිගට උච්චාරණය කරන අකුරු ටික කියමු. ඒ කියන්නේ දිග, දික්, දිගු, ගුරු, දීර්ඝ. ආ, ඈ, ඊ, ඌ, ඉරු, ඉලු, ඒ, ඕ. 18යි ස්වර. නමුත් අපි 16යි උච්චාරණය කළේ. කෙටි අකුරු 8යි, දිග අකුරු 8යි. අපි දැන් බලමු ඊළඟ අකුරු දෙක වෙනත් අකුරු. ඒවා සංයෝග අකුරු, සංයුක්ත අකුරු. අයි සහ අව්. ශබ්ද දෙකක් එකතු වෙලා හැදෙනවා කියලා කියනවා. අයි සහ අව්. ඔයා වෙනමයි ලියන්නේ. අපි ඉගෙන ගන්න කාලේ ඒවා දීර්ඝ අකුරු ලෙස ඉගෙන ගත්තට ඒවා දැන් වෙනත් අකුරු සංයෝග සංයුක්ත අක්ෂර අයි සහ අව් වෙනම ගන්නවා.
හැබැයි ඔබට ඔය කෙටි අකුරු සහ දිග අකුරු වල අකුරු දෙකක් තියෙනවා පුතා. ඔබ භාවිත කරන්නේ නැහැ. ස්වර අකුරු දෙකක් තියෙනවා භාවිත කරන්නේ. ඒ තමයි ඉලු සහ ඉලු. මේ අකුරු දෙක පාවිච්චි වෙන සංස්කෘත වචන ලිවීම සඳහා පමණයි ඉලු ඉලු පාවිච්චි කරන්නේ. එය අපෙන් ගිලිහි ගිය ශබ්ද, ගිලිහි ගිය වචන ඇති අකුරු දෙක. ඒ අකුරු දෙක අපි පාවිච්චි කරන්නේ නැහැ. එහෙනම් ස්වර වලින් අපි හරියටම පාවිච්චි කරන අකුරු ප්‍රමාණය 16යි. ඒ 16න් වෙනත් අකුරු දෙකයි නැත්නම් සංයුක්ත සංයෝග අයි අව් ඊළඟට අනිත් අකුරු 14ක් අපි පාවිච්චි කරනවා. ඉලු ඉලු පාවිච්චි කරන්නේ නැති නිසා. දැන් ස්වර අපි පළවෙනි කොටස ඉවරයි. ඊළඟට තියෙන්නේ පුතේ අං කියන අක්ෂරය සහ අ කියන අක්ෂරය. ඔය අං කියන එකේ තියෙන අයන්න අපිට අදාළ වෙන්නේ නැහැ. බිඳුව. ඔය බිඳුවට නිග්ගහීතය කියලාත් කියනවා. නිග්ගහීතය වගේම ඔබ උච්චාරණය කරන නැත්නම් ඔබ භාවිත කරන වචනේ තමයි අනුස්වාරය. මතක තියාගන්න. ඔබ බිඳුවට කියන්නේ අනුස්වාරය කියලා. ඊළඟට ඔබට පුළුවන් ඊළඟට තියෙන අක්ෂරය ශබ්දය උච්චාරණය කරන්න එක තමයි අ. අ කියන්නේ අයන්න පාවිච්චි කරන්නේ කියලා කියන බැරි නිසා. ඒකට අපි කියන්නේ විසර්ගය. මතක තියාගන්න මොකක්ද ඒකට කියන්නේ? විසර්ගය කියලා කියන්නේ. විසර්ගය. බිඳුව තියෙන වචන ටිකක් ඔයාට කියන්න කිව්වොත් ඔයා දන්නවා බංකුව, රංගනය, මංගල, සංගමය, ලංකාව මේ වගේ දේවල් ඔයා දන්නවා. නැත්තම් විසර්ගයේ තියෙන වචන ටිකක් ඔයාට කිව්වොත් එහෙම ඔයාගේ විද්‍යාව පොතේ තියෙනවා ගොඩක්. අන්තක්ඛණ්ඩය, ගණිතය පොතේ තියෙනවා ගොඩක්. අන්තක්ඛණ්ඩය, අන්තଃප්ලාස්මය, මනක්කල්පිත, වයක්කල්යාණය, දුක්ඛ කියලා සමහර අය කියනවා. ওই විදිහට වචන ටිකක් තියෙනවා. විසර්ගය පාවිච්චි කරන. විසර්ගය පාවිච්චි කරන වචන 7-8ක් ඔයාලට හොයාගන්න පුළුවන් වෙන්න ඕන. ඊළඟට මගේ පුතේ අපි ඊළඟට යන්. ඊළඟ කොටස තමයි ගාත්‍රාක්ෂර නැත්තම් ගතකුරු ව්‍යංජන. අපි ස්වර ටික ඉගෙන ගත්තා. ස්වර තනිව උච්චාරණය කරන්න පුළුවන්. හැබැයි ව්‍යංජන තනිව උච්චාරණය කරන්න බෑ. ව්‍යංජන උච්චාරණය කරන්න නම් අපිට ස්වරයක ආධාරය අවශ්‍යයි. නැත්තම් හල් අකුරක් විදිහට තමයි උච්චාරණය වෙන්නේ. ක් කියන එකට එකතු කරගෙන තමයි අපි ක කියලා කියන්නේ. කියන එකට ඌ එකතු කරලා තමයි කූ කියලා කියන්නේ. ඒකෙන්ද නිතරම ව්‍යංජනයක් ස්වරයක ආධාරය ඇතිව කියවෙනවා කියන එක තමයි පිළිගැනීම. එහෙම ව්‍යංජන තියෙනවා පුතේ 42ක්. අපි ව්‍යංජන දෙකක් කලින් කතා කරා. බිඳුව සහ විසර්ගය. අපි කතා කළා. අනුස්වාරය සහ විසර්ගය කතා කළා. ඊළඟට තව අකුරු 40ක් තියෙනවා. මේ අකුරු 40ට ගතකුරු, ගාත්‍රාක්ෂර, හසකුරු, ව්‍යංජන කියලා කියනවා. මොනවද පුතේ? ගතකුරු, ගාත්‍රාක්ෂර, හසකුරු, ව්‍යංජන කියලා කියනවා. මෙන්න මේ අකුරු වර්ගය තනිව උච්චාරණය කරන්න බෑ. අපි මේ වර්ගය මෙන්න මෙහෙම කොටස් කරගනිමු. ඔයාට පුළුවන් මේ අකුරු ටික දිහා බැලුවහම මගේ පුතා දැන් පොත බලන්න. පල්ලෙහාට පහක් කියන්නේ. පල්ලෙහාට පහක්. හැබැයි පාඩම් කරනකොට පල්ලෙහාට කියන්නේ හරහට කියන්නේ. හැබැයි අපි පල්ලෙහාට පහක් දැනට කියනවා ක ච ට ත ප කියලා. මොකද? ක ච ට ත ප කියලා. කච්චට තප කියලා පල්ලෙහාට පහක් කියලා. ඉතිරි පහ හරහට කියනවා. ක ච ට තප කියන එකෙන් ක කියන එකේ ක ඛ ග ඝ ං කියලා පහක් කියනවා. කොහමද? ක ඛ ග ඝ ං කියලා පහක් කියනවා. ඊළඟට අපි ච වලින් ච ච ජ ජ ඤ අය කියමු. ච ච ජ ජ ඤ කියලා පහක් කියනවා. ඊට පස්සේ ට වලින් ටා ඨ ඩා ಢ න, ත වලින් තා ථ දා ද න, ප වලින් පා ප බා බ ම. දැන් මගේ පුතා මේ පැත්තට පහක් කියුවා. මේ පැත්තට පහක් කියුවා. නවත්තන්න. කච්චට තප කක ගගං ක ච ච ච ජ ජ ඤ ට ටට ඩා ඩ න, ත ත ද ද න, ප ප ප බ ම. දැන් පුතා මේ පැත්තට පහයි මේ පැත්තට පහයි. ඔයා 25ක් කියවලා තියෙන්න ඕන. ඔන්න ඔය 25ට අපි කියනවා වර්ගාක්ෂර. මොනවද පුතේ ඒවට කියන්නේ? වර්ගාක්ෂර. වර්ග 5යි. වර්ගාක්ෂර 25යි. එක වර්ගයකට 5ක් අයිති. මොනවද එහෙනම් වර්ග ටික?
මොනවද බලන්න වර්ග ටික? ක වර්ගය, ච වර්ගය, ට වර්ගය, ත වර්ගය, ප වර්ගය. මොනවද? ක වර්ග, ච වර්ග, ට වර්ග, ත වර්ග, ප වර්ග. කච්චට තප. වර්ග 5යි අකුරු 25යි. දැන් පුතේ ඔය වර්ගයක අන්තිම අකුරක් තියෙනව නේද බලන්න. දැන් වර්ගයක ක වර්ගයේ අන්තිම අකුර වගින් ඇහුවොත් එහෙම වා කියනවා. කක ගග ං ංනේ අන්තිම අකුර. චච ජජ ඤ ඤනේ අන්තිම අකුර. ටට ඩඩ න නේ. තත දද න නේ. පප බබ ම ම. එහෙනම් ං ඤ න න ම අන්තිම අකුරු ටික හම්බුණානේ. වර්ගයේ අන්තිම අකුරු වර්ග අන්ත අක්ෂර වර්ගාන්තාක්ෂර. මෙහෙම රවුමක් කොටු කරගන්න නැත්නම් රවුම් කරගන්න. වර්ග අන්ත අක්ෂර වර්ගාන්තාක්ෂර. ඔය වර්ගාන්තාක්ෂර කියනකොට පුතේ වාට නහයෙන් කියන්න වෙන්නේ. නහය පාවිච්චි කරන්න. නහය වහගෙන කිව්වොත් ඔයාට වර්ගාන්තාක්ෂර කියන්න බෑ. ඤඤන නම නහය වහගෙන කියන්න try කරන්න. ඤඤන නම නහය වහගෙන කියන්න බෑ. නහයෙන් හුලන් ටිකක් එන්නේ. නහයෙන් හුලන් ටිකක් එන නිසා අපි ඒවට කියනවා නාසික්‍ය කියලා. නාසික්‍ය නහයෙන් හුලන්. මොනවද නාසික්‍ය අක්ෂර? ඤඤන නම. ඤඤන නමට නම් දෙකක් පාවිච්චි කරනවා. එකක් තමයි නාසික්‍ය, අනික තමයි වර්ග අන්ත අක්ෂර. ඔය දෙක. ඊළඟට ඔය වර්ගාක්ෂර වල පුතේ තව අකුරු දෙජාතියක් තියෙනවා. තුන්වෙනි පේලියයි හතරවෙනි පේලියයි පහලට ක ඛ ඛ ඡ ඨ ත ප ග ජ ඩ ද බ ඛ ඡ ඨ ත පයි ග ජ ඩ ද බයි. ඔය පුතා අපි හඳුනා ගන්නවා මහ ප්‍රාණාක්ෂර, අල්ප ප්‍රාණාක්ෂර කියලා තියෙනවා. ඊළඟට අනිත් ඒ මොනවද? මහ ප්‍රාණාක්ෂර. අල්ප ප්‍රාණයි මහ ප්‍රාණයි. ඔයා දන්නවා ඒවා. ඊට පස්සේ මම ඔයාලට පැහැදිලි කරනවා පල්ලෙහාන් තියෙන අකුරු 4 ගැන. ඒ තමයි යා ර ල ව. යරලව කියන්නේ අන්තස්ථාක්ෂර. විසර්ගයේ තියෙන වචනයක් විදිහට ඔයාට අන්තස්ථාක්ෂර ලියා ගන්නත් පුළුවන්. අන්තස්ථාක්ෂර එකට ලියන්න. අන්ත අයන්න අල්නයන්න තයන්න විසර්ගය අල් සයන්න ස්ථා මහ ප්‍රාණ අක්ෂර අන්තස්ථාක්ෂර. අන්තස්ථාක්ෂර අකුරු 4යි. ඒවට කියනවා පුතා අර්ධ ස්වර කියලා. අර්ධ ස්වර කියන්නේ ස්වරය ව්‍යංජනයේ අතර තියෙන නිසා. අර්ධ ස්වර වචන දෙකක් පාවිච්චි කරනවා අන්තස්ථාක්ෂර සහ අර්ධ ස්වර කියලා. ඊළඟට මම උගන්වනවාට ඌෂ්මාක්ෂර කටින් රස්නයක් පිට වෙනවා මේ අකුරු කියනකොට. ශාෂ සහ ෆ අ ල දාගන්න එපා. ශාෂ සහ ෆ අ කියන කොතන ලියාගෙන ඌෂ්මාක්ෂර කියලා ලියාගන්න. කොහොමද? ඌෂ්මාක්ෂර සස සහ ෆ අ කටින් රස්නයක් පිට වෙනවා. ඌෂ්මාක්ෂර. ඊළඟට මගේ පුතා යනවා සංඥක වලට. සංඥක කියන්නේ අකුරු දෙකක් එකට එකතු කරලා කියන එක. ආය යන ච වර්ගයට ච වර්ගයේ කා ක ග ග ං නේද අන්තිම අකුර. ං ශබ්දයයි ග ශබ්දයයි එකතු කරලා දාලා ං ං ං ං ං ං ශබ්දයයි ըග් ශබ්දයයි ශබ්දයයි එකතු කරලා ං ඉන් ශබ්දයයි ඉජ් ශබ්දයයි ශබ්දයයි ංජ න් ඉඩ න්ඩ න් ඉද න්ද ම් අබ ඹ. බලන්න ඔබට තේරෙනවා අර අපි වර්ගාන්තාක්ෂර කියලා හඳුනාගත්තනේ. ඒ අකුරුයි දෙවෙනි තුන්වෙනි අකුරු. දෙවෙනි නෙමෙයි තුන්වෙනි අකුරු පහලට පේලියයි එකතු කරලා තමයි සංඥක. ඒක නිසා සංඥක අකුරු කියලා කියනවා. මේක වැදගත් වෙනවාට සංධිවලදී ගාත්‍රාක්ෂර ලෝප සංධියේදී මේක වැදගත් වෙනවා. ඒකින්ද මතක තියාගන්න. දැන් පුතේ මේ අක්ෂරමාලාවේ අකුරු ටික අපි ඉගෙන ගත්තා මොනවද කියලා. මේ අකුරු ටික ඔබට තවත් වර්ග කරන්න පුළුවන් පුතේ ഘോഷ සහ අഘോഷ කියලා. ഘോഷාഘോෂ ඔබට හඳුනා ගන්න පහසුයි. ഘോഷාഘോഷාක්ෂර අපි හඳුනා ගනිමු. මන් තිරේ දක්වනවා ඔබට ഘോഷ සහ අഘോഷ අක්ෂර වෙන වෙනම. එය බලන්න ඔබට ලේසි එක පාඩම් කරගන්න.
ඊළඟට මේ අක්ෂර පිළිබඳව ඉගෙන ගනිද්දී ඔයා හිතන්න ඕනි අනිත් එක තමයි පුතේ අක්ෂර උපදින ස්ථාන පිළිබඳව. දැන් මම මේ කතා කරාට කතා කරන්න භාවිත කරන ඉන්ධනය තමයි හුළඟ වාතය. මේ බඩට පුරව ගන්න වාතය මම මෙතනින් උඩහට එවනකොට මෙතන ස්වරාලය හිර කරනවා. හිර කරාම ශබ්දයක් එනවා. ඒ එන ශබ්දය කට ඇතුළේදී අපි ඒකට කියනවා මුඛ කුහරය කියලා. මුඛ කුහරයේදී දත්, තොල්, තල්ල, මුදුන මේවා පාවිච්චි කරලා දිව පාවිච්චි කරලා මං මේ ශබ්ද වෙනස් කරනවා. දැන් එකකට හිතලා බලන්න. අපේ පළවෙනි වර්ගය ච වර්ගයනේ. ච වර්ගය කියනකොට වගේ දිවට ඔයා මොකද කරන්න කියලා බලන්න. සමා වෙන ච වර්ගය නෙමෙයි ක වර්ගය. ක වර්ගය. ක වර්ගයේදී ඔබ දිවට මොකද කරන්නේ? දිවට මොකද කරන්නේ ඔබ? මුකුත් කරන්නේ නැහැ. දිව පහතට කරලා ඔබ හුළඟ ඉදිරියට එන්න අවස්ථාව සලසන උගුර විවෘත කරන්න. හැබැයි ඔබ ච කියලා කියනකොට දිව උඩට නවලා දිව මැද්ද තල්ලේ අලවනවා. ඒක නිසා ඔබට ච කියලා කියවෙනවා. ඒක නිසා ච කියවෙන්නේ ච කියලා කියනකොට දිව නැමිලා උඩට ඇලෙනවා. චච ජජඤ ච වර්ගය අකුරු සේරම එහෙම තමයි. එතකොට ඔබට අකුරු උච්චාරණය කර හැටි ටික ටික තේරෙන්න පටන් ගන්නවා. ට කියලා කියන්නේ දිවේ මුදුන ඔබ කටේ මුදුනට යවනවා. ට ර කියලා කියන්නේත් එහෙම. එහෙනම් මගේ පුතා කණ්ඨජ උගුර තාලුජ තල්ල ඊට පස්සේ මූර්ධජ මුදුන දන්තජ දත් ඕෂ්ඨජ තොල් පාවිච්චි කරලා අකුරු කියන ඔබට පොත ආශ්‍රය කරගත්තාම මේ තිරේ දිස් වෙන අකුරු ටික බැලුවාම පැහැදිලි මොනවද කියලා. කණ්ඨජ කක ගගං ආ කක ගගං හ තාලුජ ඊ චච ජජඤ්ඤය ඕෂ්ඨජ ඌ පප බබම මූර්ධජ ඉරු ඉරු ටාඨ ඩඩන ර ල ෂ ඊට පස්සේ දන්තජ ඉලු ඉලු තත දදන ලස ওই විදිහට අකුරු උපදින තැන් තියෙනවා. ඒ තැන ඔබ අවබෝධ කර ගන්නට ඕනේ. ෆ වගේ අකුරක් දන්ත සහ දත් සහ තොල් දෙකම පාවිච්චි කරනවා. ඒ කියන්නේ දන්තෝෂ්ඨජ මේ විදිහ අකුරුත් තියෙනවා. මම ටිකක් කෙටියෙන් කියන්නේ. ඔබට පොත පාවිච්චි කරලා තවදුරටත් අධ්‍යයනය කරලා ඔබට මේ වචන ගැන හොයාගන්න මේ අකුරු ගැන හොයාගන්න පුළුවන්. කොයි තැනින්ද මේ අකුරු නිර්මාණය වෙන්නේ? අකුරු උපදින ස්ථාන පිළිබඳව ඔබ අවබෝධ කර ගන්නට ඕනේ. අක්ෂරමාලාව පිළිබඳව ඔබ මූලික දැනුම ලබා ගත්තා. දැන් උන මං ආයි ඔබට කියනවා අක්ෂර වර්ග කීපයක් පිළිබඳව. අක්ෂර වර්ග ටික ගැන. අක්ෂර තියෙනවා ස්වර ව්‍යංජන කියලා. අක්ෂර මාලාව කියලා එකක් තියෙනවා. ඒකේ ස්වර ව්‍යංජන වෙන් වෙනවා. ස්වර කෙටි ස්වර තියෙනවා, දිග ස්වර තියෙනවා. ඊළඟට අපි උපද්මානය කියලා වචනය අකුරක් ඉගෙන ගත්තා. අකුරක් සහිත අකුරක් සම්බන්ධ වචනයක් ඉගෙන ගත්තා. ඊළඟට නිග්ගහීතය කියලා වචනයක් මම කිව්වා. ඒක ඔබ දන්නේ අනුස්වාරය කියලා, විසර්ගය කියලා එකක් කිව්වා. ගතකුරු ගාත්‍රාක්ෂර හසකුරු ව්‍යංජන කියලා කිව්වා. ඒකෙදි වර්ගාක්ෂර ඉගෙනුවා, වර්ගන්තාක්ෂර ඉගෙනුවා. ඊළඟට ඔබට නාසික්‍ය අකුරු ඉගෙනුවා. ඒ වගේම මට බැරි වුණා සංඥක අකුරු වලට තව නමක් තියෙනවා කියන්න. ඒ තමයි අර්ධ අනුනාසික්‍ය, අර්ධනාසික්‍ය, භාගයක් නැහැ. ඒ ගංජඩ දබ, ගංජඩ දඹ කියන අකුරු. එහෙම අකුරු. ඊට පස්සේ වර්ගාක්ෂර, මහ ප්‍රාණ, අල්ප ප්‍රාණ, යරලව අපි කිව්වා අන්තස්ථාක්ෂර, අර්ධ ස්වර කියලා, උෂ්මාක්ෂර, ශස සහප අ ඊළඟට අකුරු උපදින තැන් ഘോഷ අഘോഷ අක්ෂර ඉගෙන. මේ තමයි අක්ෂරමාලාව කොටස් කර ගැනීම. ඔබ අක්ෂරමාලාව කොටස් කරගත්තට පස්සේ ඔබට පුළුවන් වෙනවා නිවැරදිව
අක්ෂර වින්‍යාසය පවත්වා ගන්න. අක්ෂර වින්‍යාසය පවත්වා ගැනීමේදී මාතෘ භාෂාවල අකුරු වචන යෙදিলা තියෙන විදිහත් එක්ක අපි සාකච්ඡා කරමු. දැනට අක්ෂර වින්‍යාසය, අක්ෂර මාලාව ඔබට කටපාඩම් කරගන්න සිද්ධ වෙනවා පිළිවෙලින්. ඒ පිළිවෙල ඔබේ පොතේ තියෙනවා. මොකද ඔබට ලියන්න සිද්ධ වෙනවා අකාරාදී පිළිවෙල. අකාරාදී පිළිවෙලට ලියන්නේ ඇයි අපිට ඕනෑම තැනකට ගියහම සිංහල භාෂාව භාවිත කරන තැනක යම් සූචිගත කිරීම නැත්නම් යමක් පිළිවෙලින් තබලා තියෙන අකාරාදී පිළිවෙලට අයන් ආදී පිළිවෙලට. ඒකට තමයි අකාරාදී පිළිවෙල. ඒක ඔබ ඉගෙන ගත යුතුයි. ඔබ ශාස්ත්‍රීය නිබන්ධන ශාස්ත්‍රීය පර්යේෂණ කරනකොට ඒක අතිශය වැදගත් වෙනවා. ඒක නිසා අක්ෂරමාලාව මුල සිට අගට අකුරු 60ම ඔබ කටපාඩමින් පවත්වා ගත යුතුයි. කොතැනද අකුර තියෙන්නේ කියන එක ඔළුවේ රඳවා ගත යුතුයි. අකුරේ වර්ගය පිළිබඳව රඳවා ගත යුතුයි. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට ලියන්න අනිකුත් කටයුතු සඳහා. ඒ නිසා අක්ෂරමාලාව පිළිබඳ පාඩම ඔබට මම හිතන්නේ නැවත අධ්‍යයනය කරනකොට ත්‍රියේදිස් වන ඒ ලේඛනයන් පිළිබඳව අධ්‍යයනය කරද්දී පැහැදිලි වේවි. ඔබ අක්ෂරමාලාව පාඩම් කරගෙන හොඳින් ඉගෙන ගන්නයි ගණීවියයි සිතනවා. ඔබට සුබ අනාගතයක්.